ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් 2020 මහා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද උදෑසන 4ට ආරම්භ වුණා. ඊටම සාර්ථකව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වුණා පස්වරු 5ට. පැය 10ක් පුරා අපේ රටේ පැවති මෙවර මහා මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු ඊටම සාර්ථකව, ඊටම සාමකාමී අයුරින් සහ සුරක්ෂිතව, ආරක්ෂිතව, සෞඛ්‍ය ආරක්ෂිතව පැවති බව මැතිවරණ කොමිෂන් සභාවත් ඒ වගේම මැතිවරණ නිරීක්ෂකයින් මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. අප මේ මොහොත වන විට ප්‍රවෘත්තිංශයක් ඊටාම කලබලකාරී ස්වරූපයක් ගෙන තිබෙනවා. මන්ද සාමාන්‍යයෙන් වෙනදට පස්වරු 4ට ඡන්ද විමසීමේ කටයුතු අවසන් වන්නේ. නමුත් මෙවර ඡන්ද විමසීමේ කටයුතු අවසන් වුණේ පස්වරු 5ට. ඒ අනුව මේ මොහොත වන විට අපිට අවසන් අධීරයේ ප්‍රවෘත්ති සියල්ල ලැබෙමින් පවතින මොහොතක්. ඒ වගේම ඡන්ද පෙට්ටි ඊටාම සුරක්ෂිත ආකාරයෙන් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඒ වගේම අප බලාපොරොත්තු වෙනවා මේ සියලුම කටයුතු අද උදෑසන අප ඡන්දය අද උදෑසන ඔබ භාවිතා කිරීම ආරම්භ කළ මොහොතේ සිට සජීවී ලෙස තොරතුරු ගෙනාවා. උදෑසන 8 සිට සියත ප්‍රවෘත්තිංශය පැයෙන් පැය පුවත් ඔබ වෙත ගෙන එන්නට කටයුතු කළා. සියලුම උණුසුම් තොරතුරු අප ඔබ වෙත ගෙන එනු ලැබුවා. ඒ වගේම අප දැන් සූදානම් සවිස්තරාත්මක ලෙස අද දවසේ සියලු පුවත් ඔබ වෙත ගෙන එන්නට. මේ අතරතුර විශේෂයෙන්ම දැන් අපිට ප්‍රවෘත්ති ඊටම වේගෙන් ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් විමසන්නේ, බොහෝ දෙනෙක් සොයා බලමින් සිටින්නේ ඡන්දය ලබා දීමේ ප්‍රතිශතය කුමන ආකාරයෙන් පවතීවිද කියලා. ඒ වගේම මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තව සුළු මොහොතකින් ආරම්භ වන්නට නියමිතව තිබෙනවා. ඊටම සුළු මොහොතකින් අපිට තොරතුරු ලැබෙන්නේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පවත්වනු ලබන මෙම මාධ්‍ය හමුවේදී අද දවසේ මැතිවරණයේ පැවති ආකාරය සම්පූර්ණයෙන් සවිස්තරාත්මක විස්තරයක් එතුමන් සඳහන් කරන්නට නියමිතව තිබෙනවා. නමුත් අපිට ඊට පෙර මැතිවරණ නිරීක්ෂකයින් ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා දී ඇති තොරතුරු වලට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් ලැබී තිබෙනවා. ඒ අනුව මෙර සුළු මොහොතකට අපිට ලැබුණු තොරතුරු වලට අනුව මහනුවර 72% ප්‍රතිශතයක්, රත්නපුර 71% ප්‍රතිශතයක්, ඒ වගේම ගාල්ලේ 70%ක ප්‍රතිශතයක්, අනුරාධපුර 70%ක්, පුත්තලම 64%ක ප්‍රතිශතයක් ඡන්දය ලබා දුන්නු බවට තොරතුරු වාර්තා වනවා. අවසන් වශයෙන් අපිට තොරතුරු ලැබෙනවා යලිත් හම්බන්තොට 76%ක ප්‍රතිශතයක්, නුවරඑළිය 75%ක. මේ වන විට අපිට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙවර ඡන්ද විමසීමේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරන දිස්ත්‍රික්කයේ බවටයි පත්ව තිබෙන්නේ නුවරඑළිය 75%ක්. ඒ හා සමානවම මේ මොහොත වන විට තොරතුරු වාර්තා වනවා මොනරාගල දිස්ත්‍රික්කයේ 75%ක ඡන්ද ප්‍රතිශතයක් භාවිතා කර ඇති බව. මාතලේ 72%ක්, පොළොන්නරුව දහවල් 12 පස්වරු 2 පමණ වන විට ඊටම අඩු ප්‍රතිශතයක් 40%ක ප්‍රතිශතයක් පැවතුනේ. නමුත් ඒ 72%ක් දක්වා වර්ධනය වී ඇති බවටත් අපිට තොරතුරු වාර්තා වනවා. මීට අමතරව තවත් අපිට ප්‍රදේශ ගණනාවකින් තොරතුරු වාර්තා වනවා. වන්නී දිස්ත්‍රික්කයේ 70%ක්, ඒ වගේම මඩකලපුවත් 70%ක්, දිගාමඩුල්ල 70%කට ආසන්නෙන් ආදි වශයෙන් අපිට තොරතුරු ලැබෙමින් පවතින්නේ. මා සඳහන් කළෙත් ඔබට අද ප්‍රවෘත්ති විකාශය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ආරම්භ වන මොහොතේම මේ වන විට ප්‍රවෘත්ති ලැබෙමින් තිබෙන්නේ. අවසන් ප්‍රවෘත්ති සියලු තොරතුරු නිල වශයෙන් ලැබෙමින් පවතින මොහොත මේ මොහොත. ඒ මොහොතේදී අප සූදානම් සියලුම උණුසුම් තොරතුරු අද දවස පුරා ඔබ වෙත සියත ප්‍රවෘත්තිංශය ගෙන ආවස්සේම මේ සෑම දෙයක්ම, සෑම තොරතුරක්ම ඔබ වෙත ගෙන එන්නට අපි දැන් සූදානම් වන්නේ. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වී තිබෙන්නේ. ඡන්ද ගණන් කිරීමේ අද දවසේ නොවේ සිදුවන්නේ, ඡන්ද ගණන් කිරීම හෙට දවසේ සිදුවන්නේ. ඉතින් අපි සූදානම් අද ප්‍රවෘත්ති විකාශය තුලින් අප වෙත ලැබී ඇති සියලු දවසේ තොරතුරු ඔබ වෙත දැන් ඉදිරිපත් කරන්නට. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ අපි දැන් සූදානම් වනවා අපගේ ප්‍රධාන සිරස්තල වෙත යොමු වන්නට. ඔව්, ඒ අතරතුර අපිට තවත් තොරතුරු ගණනාවක් ලැබෙමින් පවතින. ඉතාම ඉක්මනින් අප සූදානම් වන්නේ මේ මොහොත වන විට අපිට ලැබී තිබෙනවා
මෙවර මහ මැතිවරණයට තරඟ වැදුණු ප්‍රධාන අපේක්ෂකයින් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහතුරුන් සිය ඡන්දය භාවිතා කළ දර්ශන ලැබී තිබෙනවා. අප සූදානම් එම දර්ශන දැන් ඔබ වෙත ගෙන එන්නට. ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් නුගේගොඩ පැංගිරිවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදී සිය ඡන්දය භාවිතා කළා. එහි දර්ශන වෙතයි අප දැන් යොමු වන්නට සූදානම් වන්නේ. 2020 මහ මැතිවරණයට අදාළව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නුගේගොඩ පැංගිරිවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියා. මැදමුණ ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස එක්ුණා. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය භාවිතා කිරීම සඳහා පැමිණියේ හම්බන්තොට වීරවිල සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානය වෙතයි. මෙවර මහමැතිවරණය තුළින් අපි තරයේ විශ්වාස කරනවා සමගි ජන බලවේගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් වෙයි. විශේෂයෙන්ම මේ රටේ ජනතාව මේ වරම අපිට ලබා දීලා සෞභාග්‍ය සම්පන්න සංවර්ධිත සෞඛ්‍ය සම්පන්න රටක් බිහි කරගන්නට අපි අධිෂ්ඨාන කරනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළේ කොළඹ කොලෙජ් හවුස්ෙහිදී. මහාචන්දේ මෙතන එකතකින් හොඳට සංවිධානය කරලා තියෙනවා. ඒ පිළිබඳ මැතිවරණ කොමිසමට ස්තුති කරන්න ඕනේ. ස්වාධීන කොමිෂන් තිබුණාම නිදහස් සහ සාධාරණ ඡන්ද ලැබෙනවා. ඒකයි අපි ආරක්ෂා කරන්න ඉන්නේ. මම බලාපොරොත්තු වෙනවා ජනතාව අපිට වරමක් ලැබලා දෙයි කියලා. සර් මොන වගේ බලාපොරොත්තු තියෙන ජයග්‍රහණ සම්බන්ධයෙන්? ජයග්‍රහණ කියන්නේ ජයගන්න එච්චරයි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පංචකාවත්ත අබේසිංහාරාමයේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිතා කළා. අපේ රටේ ජනතාවටත් රටටත් අහිතකර දේ සිදුවීමට නියමිතව තිබෙනවා. එහිදී ජනතාවගේ පැත්තෙන් හඬ නියෝජනය කිරීම වෙනුවෙන් ප්‍රබල නියෝජනයක් මෙවර මැතිවරණදී අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා ඉතාමත් ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක අපි යෙදුණා. ඒ වගේ ඉතාමත් දක්ෂ ශක්තිමත් කණ්ඩායමක් අපි මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රධාන අපේක්ෂකයන් පක්ෂ නායකයින් සිය ඡන්දය භාවිතා කළ ආකාරය පිළිබඳව සහ එහි දර්ශනයි අපි ඔබ වෙත ගෙන එනු ලැබුවේ. ඒ වගේම තව සුළු මොහොතකින් මැතිවරණ කොමිෂන් සභාව තුළ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ වනවා. එහිදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන්නේ. අපි සූදානම් වනවා ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර ඒ පිළිබඳ තොරතුරු ලැබුණු සැනින් සහ දර්ශන ලැබුණු සැනින් ඔබ වෙත ගෙන එන්නට. අප දැන් සූදානම් වන්නේ විවිධ ප්‍රදේශවල ජනතාව අද දවසේ ඡන්දය භාවිතා කරන සඳහා පැමිණියේ කෙසේද යන්න පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් වන දර්ශන ඔබ වෙත ඉදිරිපත් කරන්නට.
දෙවන පුරා විසිරී සිටින 200කට අධික වූ අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මණ්ඩලික වාර්තාකරුවන් අද දවසේදී අප වෙත ලබා දුන් දර්ශන අප වෙත එවා තිබූ දර්ශනයි අපි ඔබ වෙත ඉදිරිපත් කළේ. ඊටම හොඳ උනන්දුවක් ජනතාව අතර තිබුණා මෙවර ඡන්දය භාවිතා කිරීම සඳහා. මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් മന്ത്രിවරුන් 196 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා පැවති මෙම මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂ 40ක් ඒ වගේම ස්වාධීන කණ්ඩායම් 313කින් අපේක්ෂකයින් තරඟ වැදුනා 7452 දෙදෙනෙක්. ඉතින් අපිට දැන් ලැබෙන තොරතුරු අලුත්ම තොරතුරු රසක් ලැබෙමින් තිබෙනවා. විශේෂයෙන්ම අපි සඳහන් කර සිටියා ප්‍රවෘත්ති විකාශය ආරම්භයේදීම මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම පස්වරු 5ට අවසන් වීම නිසාම මෙවන විට ප්‍රවෘත්ති ලැබෙමින් පවතිනවා. සියලු මන්ද ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීම මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සුරක්ෂිතව ප්‍රවාහනය කිරීම ඒ වගේම ඡන්ද ප්‍රතිශතයන් කුමන ආකාරයකින්ද යම් යම් ප්‍රදේශවල මේ ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ මෙන්න මේ කියන කරුණු කාරණා සියල්ලම ප්‍රවෘත්ති විකාශය අතරතුර අපි ඔබට ගෙනෙන්නට සූදානම් සිටිනවා. ඒ වගේම අපිට ලැබෙන තොරතුරට අනුව මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා. එහිදී ලැබෙන නිල තොරතුරු වලට අනුව අප සූදානම් වනවා ඔබට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් සිදු කරන නිල ප්‍රකාශය ඉදිරිපත් කරන්නට. අපි දැන් සූදානම් වන්නේ මෙවර මහ මැතිවරණය සඳහා තරඟ වැද සිටින අපේක්ෂකයින් සිය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අදුදෑසන සිට තමන්ගේ වටිනා ඡන්දය භාවිතා කළ අප සූදානම් එම දර්ශන වෙත දැන් යොමු වන්නට. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් පිටවන රජය යටතේ මේ සඳහා මුහුණ දීමට සියලු විධිවිධාන සකස් කරලා තියෙනවා. දැන් මේ මැතිවරණය මෙහෙයවීමේදී බලන්න මේ අද මේ ඡන්ද මධ්‍යස්ථානය තුල උනත් කුවින් 19ට මුහුණ දෙන්න ඉතාම සාර්ථක වැඩපිළිවෙලක් මම හිතන්නේ ලෝකයේ කිසිම දියුණු රටකටවත් මේ වගේ මෙහෙයුමක් මැතිවරණ මෙහෙයුමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි ඒ ගැන විශේෂයෙන්ම මැතිවරණ කොමිසමටත් සෞඛ්‍ය බලධාරීන්ටත් අනිත් සියලුම ඒ වෙනුවෙන් කැපවෙච්ච රජයේ නිලධාරීන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ අපිට පුළුවන් ජනතාවත් එක්ක එකතු වෙලා මේ රට ආර්ථික වශයෙන් ගොඩනගා ගන්න. මේවට වඩා අපිට තවත් අන්තිමට ලබා ගන්න පුළුවන් මේ කියලා තමයි විශ්වාස කරන්නේ. ජනතාව දන්නවා මේ රටේ ගොඩනගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් තියෙන්න ඕනේ. මේ අපි හිතනට වඩා ජයග්‍රහණයක් අපිට සම්බන්ධුනේ මුළු ලංකාවෙම ලැබෙනවා. ඉතින් අපේ ඉලක්කය 3-2 බලයක් සහිත ආණ්ඩුවක් පිටවන්න මම හිතනවා අපිට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල මේ මැතිවරණ ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික පක්ෂයට ඉහළම මන්ත්‍රී ධූර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම වැඩපිළිවෙලක් තියෙන ප්‍රතිපත්තියක් තියෙන ඒ වගේම මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් එකම පක්ෂය විදිහට එක්සත් ජාතික පක්ෂයට ජනතාව ඡන්ද දෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් විතරක් නෙමෙයි මේ සැරේ මධ්‍යස්ථ වෙනත් මතධාරණ අය පවා එක්සත් ජාතික පක්ෂයට දෙනවා. විශේෂයෙන් මේක විශේෂ ලක්ෂණයක් මේ ඡන්දයේදී අපි දැක්කා. ශ්‍රී ලංකා නිදහස් පොත්ජන සන්ධානය පුහුණුව ලකුණ යටතේ පැවැත්වෙන මේ මැතිවරණයේදී අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. 2020 මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන බලය පාර්ලිමේන්තුවේ ශක්තියක් බවට පත් කරන්නට අපට පුළුවන්කම ලැබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපේ අපේක්ෂකයින් සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පොත්ජන සන්ධානය යටතේ තරඟ වදිනවා. ඒ ජයග්‍රහණයත් එතුමාගේ ජයග්‍රහණය එතුමාගේ බලය තවදුරටත් ශක්තිමත් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. අපේ ජය නියතයි. මං නිතර කිව්වා ආණ්ඩුවට 114 ගන්න එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපද්ද විපක්ෂයට වැඩි හම්බ වෙනවා කියලා මං විශ්වාස කරන්නේ. අපි විශ්වාස කරනවා අපිට ලැබෙන වාර්තා අනුව අපිට හොඳ බලයක් පෙන්වන්න පුළුවන්. මේ රට ආර්ථික වශයෙන් නැගිටවන ජනතාවගේ ජීවිත ආර්ථික වශයෙන් නැගිටවන සෞභාග්‍යමත් රටක් හදන්නට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් නව රජයක් අදින් පස්සේ මේ රටේ බිහි කරනවා. මේ ජයග්‍රහණය මුළු මහත් මව්බිමම ලබන ජයග්‍රහණයක්. මේ රටේ ශ්‍රී ලංකා වාසී ජනතාව ලබන ජයග්‍රහණයක්. නව යුගයක් මේ රටට ඇතිවීම සඳහා අපි ලබන ජයග්‍රහණයක්.
විශ්වාස කරනවා මෙවර ඡන්දෙදී රටේ ජනතාව අවුරුදු 72ක දේශපාලන ඉතිහාසය ඇතුලේ විඳපු අත්දැකීම මේ වෙනකොට පාඩමක් කරගෙන වෙනසකට යන්න යම් තීන්දුවක් ගනී කියන විශ්වාසය අපට තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතිවිශිෂ්ට ජයක් ලබා ගැනීම සඳහා සූදානම් වෙන ආකාරය අපි දකින්නේ. ජනතාව පෝලිං වල එකතු වෙන්නේ කාටවත් ඡන්දෙ දෙන්න නෙමෙයි, පොහොට්ටුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට දෙන්න කියන එක මුහුණු වලින් අපිට කියන්න පුළුවන්. මේක ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයක් වන බව අනිවාර්යයි. ඉතාමත්ම පැහැදිලි ජයග්‍රහණයක්, විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය ආසන 5ක් නැත්නම් 6ක් ගන්න. ඉතාමත් පැහැදිලිව. මගේ විශ්වාසය අනිවාර්යෙන් මම කොළඹ දිස්ත්‍රික්කය තුල රනිල් රවි කියන ප්‍රධාන දෙන්නට පස්සේ ඒ ස්පීරියනගේ අනිවාර්යෙන් තුන්වෙනියටපත් වෙනවා. තාම ඉහළ උද්‍යෝගයක් තියෙනවා ඡන්දදායක ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමට. ඒ වගේම සෞඛ්‍යංශ දීලා තිබෙන ඒ විධිවිධාන ඉතාම ඉහළින් ආරක්ෂා වෙන ආකාරයට ඡන්දය පැවැත්වෙන බව පේනවා. මම හිතනවා ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් කොළඹ දිස්ත්‍රික්කය විතරක් නෙවෙයි මුළු රටේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න නියමිතව තිබෙනවා. මහ ජනතාවගේ උද්‍යෝගයෙන් අපිට පේන්නේ. අනිවාර්යෙන් අපි වෙනසක් කරනවා ඒක. ජනතාව පෙළහැදිලා ඉන්න වෙනසක් කරන්න. උතුමාගේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන ප්‍රස්තර ඔගේ ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා 9ක්. මනාපලා දිස්ත්‍රික්කය ඔබතුමා කියවිනේ වගේ ඉන්නවා කියලා උපකල්පනය කිරීමක් කරන්න පුළුවන්. මම ඒ ප්‍රශ්නට උත්තර දෙන්න කැමති නෑ. ඒ සාමාන්‍ය වැඩකට බහින්නේ පළවෙනියා වෙන්න නිසා දෙවෙනියා වෙන්න බලන්නේ මේ කවදා. මාලිමාවේ අපේ කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් නියෝජනයක් ජයග්‍රහණය කරනවා. ඒ විශ්වාසයි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව හැමදාම අපි කරේ විශ්වාසෙත් ලැබුවා. ඒ විශ්වාසය අද දවසෙත් අපි මේ ඡන්ද වලින් පෙන්눔 කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ශක්තිමත් පාර්ලිමේන්තු කණ්ඩායමක් හෙට දවසේ මාලිමාවේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව යන්න. මේ වාරත් අපි අනිවාර්යයෙන්ම 6 දෙනෙක් පොදු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව අරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි අපි ගිය ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්කයේ දින්නට අපිට හාලියල ආසනය ජයග්‍රහණය කරන්න බැරි වුණා. මෙවර අපි හාලියල ආසනයක් දිනලා දිස්ත්‍රික්කයක් දිනලා මන්ත්‍රීවරු 6 දෙනෙකුත් පාර්ලිමේන්තුව අරගෙන ගිහිල්ලා අපි හාලියල ආසනය සහිත පොදුල දිස්ත්‍රික්කයේටම කැබිනට් ඇමතිතුමා දෙකකුත් රැගෙන තමයි අපි පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කරන්නේ. මේ රටේ වැඩිම විශ්වාසය ඇති වෙලා තියෙන්නේ අද සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන. ජන දුක විසඳන්න පුළුවන් නායකයා. ඒ අනුව අපට ලොකු හයියක් තියෙනවා. අප සතුටුයි මේ ජයග්‍රහණය ජනතා ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන්න අපි උපරිමේ මහන්සි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ එකතු වෙච්ච පුළුල් සංධානයක් හැදුණු රජයක් ඉදිරි කාලෙදී රටේ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සලසන්න කටයුතු කරන වටපිටාවක් සකස් වෙන්න. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම වැඩපිළිවෙලක් නැහැ. තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ශක්තිමත් වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරමින් ඉදිරියට යන්න. අපි ඉතා සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් දියත් කරා. ඇත්ත වශයෙන්ම අලුත් පක්ෂයක් හැටියටත් අලුත් බලවේගයක් හැටියටත් අපි සමගි ජන බලවේග මෙවර මැතිවරණයට මුහුණ දෙන්න. අපට පේනවා හැම පැත්තෙම පක්ෂ ભેදයෙන් තොරව ජනතාව ඒ කෙරෙහි විශ්වාසයක් ඇතුව ඡන්දය පාවිච්චි කරයි කියන තත්ත්වයක් අපට පේන්න තිබෙනවා. ජනතාව ජනාධිපතිතුමාට බලය දෙන්න ඕනි. මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඒ මොන වුණොත් අපේ රට ඉදිරියට යන්න බෑ. අර පෞද්ගලික අවුරුදු 5 වගේ රට එක තැන පල්වීමක් පමණයි සිද්ධ වෙන්න පුළුවන්. කිසිම ප්‍රචණ්ඩත්වයක් නැහැ කෑගල්ල දිස්ත්‍රික්කයේ. ඉතින් අපි මේ ආදර්ශය ගෙනල්ලා දුන්න අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ මැතිවරණයේ අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා ඔය සියල්ලක් ඇතුළුව. අපි කියන්න කැමති රටේ ජනතාවට මෙවර පාර්ලිමේන්තුව සුවිශේෂ පාර්ලිමේන්තුවක් වෙනවා. ඉතින් අපි දකිනවා මේවර පාර්ලිමේන්තුවේ සුවිශේෂ බලයක් මාලිමාව නැත්තම් ජාතික ජන බලවේගය අපි ලබනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. අපි දැකලා තියෙනවා උදේට හැමදාම ඉර පායනවා නැගෙනහිරින්. ඒ වගේම තමයි හෙට දවස වෙනකොට ඡන්ද ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඓතිහාසික ජයග්‍රහණයක් ලබනවා. වෙසයි විස මහා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද පස්වරු 5ට අවසන් වුණා. මේ මොහොත වන විට අපිට තොරතුරු වාර්තා වනවා. අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් අපිට තොරතුරු ලබා දෙනවා. භාවිතා කළ ඔබගේ වටිනා ඡන්දය ඔබ අද දවසේ භාවිතා කළා. එන් අනතුරුව එම ඡන්දය අඩංගු ඡන්ද පෙට්ටිය ඊටම සුරක්ෂිතව ඇසුරුම් කිරීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු වෙනවා. ඇතම් ස්ථාන වලට ඇතම් ඡන්ද මධ්‍යස්ථාන අසලටම ගණන් කිරීමේ මධ්‍යස්ථාන අසලටම ඡන්ද පෙට්ටි පැමිණ ඇති බවටත් අපිට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඔබට අප ප්‍රවෘත්ති විකාශය අතරතුර ගෙනෙන්නට සූදානම්. අප දැන් මේ සූදානම් වන්නේ 2020 මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සෞඛ්‍ය ආරක්ෂිතව සහිත සාමකාමී අයුරින් පැවැත්වුණු බව අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවා. දැන් අප සූදානම් ප්‍රාදේශීය වාර්තාකරුවන් සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ වාර්තා වෙත යොමු වන්නට. 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද උදැසන 7ට ආරම්භ වුණා. උදැසන 7න් ආරම්භ වූ ඡන්ද විමසීමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් දැඩි ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ පැවැත්වීමට කටයුතු කළා. ඒ අනුව අද පස්වරු 5ට මෙම ඡන්ද විමසීම් කටයුතු අවසන් වුණා. විශ්ව මහමැතිවරණයට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම අද පස්වරු 5ට අවසන් වුණා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ගාල්ල දිස්ත්‍රික්කයේ කිසිම ස්ථානයක සාමය කඩවීමක් සිදු වුණේ නැහැ. ඉතා සාමකාමීව මැතිවරණය පැවති බව ගාල්ල තේරිම්බාර නිලධාරී සෝමරත්න විධානපතිරණ මහතා සඳහන් කළ සිටියා. 2020 පාර්ලිමේන්තු මැතිවරණය තුලින් රත්නපුර දිස්ත්‍රික්කයේ තෝරාපත් කරගෙන නියමිත සභකීන් 11 දෙනා තෝරාපත් කර ගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික්ක ජනතාව ඡන්ද ප්‍රකාශ කිරීම උදෑසන 4ට ආරම්භ කර සවස් 5ට නිම කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ තුල ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ දූෂණ වලින් තොරව ඉතා සාමකාමී මැතිවරණ පැවති බව තේරීම්බාල් නිධානී මාල්නී ලොකුපුතාගම මහත්මිය පවසනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය සටහන් කිරීම අවසන් කරයි. මේ වන විට කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ මැතිවරණ නීති කඩකිරීම වාර්තා වන්නේ නැහැ. සෞඛ්‍ය විශේෂ පොලිස් ආරක්ෂාව යොදා පොලිස් ජංගම නිල රථ යොදවාගෙන මහජන ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ආකාරය ප්‍රදේශය පුරාම දක්නට හැකි වුණා. අද උදෑසන 7ට ආරම්භ වුණු ඡන්ද විමසීම පස්වරු 5ට මේ ආකාරයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ නිමාවට පත් වී තිබෙනවා. අද උදෑසන 7ට ආරම්භ වුණු ඡන්ද විමසීම සමස්තයක් ලෙස මොනරාගල දිස්ත්‍රික්කයේ ඉතාමත්ම සාමකාමී ආකාරයෙන් පැවැත්වුණු ආකාරය අපිට සඳහන් කරන්නට පුළුවන්. අපිට විවිධ තොරතුරු නිල වශයෙන් ලැබෙමින් තිබුණා. විශේෂයෙන්ම මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කරන කාරණා, ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයන් සඳහන් කරන කාරණා, පොලිසිය අප වෙත නිකුත් කරන තොරතුරු මේ සියල්ලම සම්පූර්ණයක් ලෙස අපි ඔබට නිවැරදි තොරතුරු පුවත් වාර්තා කළා. කෙසේ වෙතත් සියලු දෙනා බලාපොරොත්තු වෙමින් සිටින්නේ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා නිල වශයෙන් සෑම තොරතුරක්ම ලබා දෙන තෙක් අපිට දැන් හැකියාව තිබෙනවා මේ මොහොත වන විටත් මැතිවරණ කොමිෂන් සභාවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙනවා. මේ ප්‍රවෘත්ති සාකච්ඡාව සෑම අවස්ථාවකදීම මැතිවරණයකට පසුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාව. එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය වෙත දක්වන අදහස් වෙත දැන් අප සූදානම් යොමු වන්නට. ඡන්ද විමසීම අවසන් වෙලා පැයක් යාමටත් පෙර මැතිවරණ ආරවුල් කළමනාකරණය පිළිබඳ කාර්යාංශයේ පළවෙනි වතාවට තමයි මගේ දැනුමේ හැටියට මැතිවරණය අවසන් වී පැයක් ඇතුළත ආරවුල් කළමනාකරණ කාර්යාංශයේ සාකච්ඡාව දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන්ගේ සහ පොලිසියේ කාර්යාංශයේ ප්‍රධානීන්ගේ සාකච්ඡාව අවසන් කරේ. වෙනදා මේ සාකච්ඡාවේදී වාද විවාද ඇති වෙනවා. නෑ මේක ඇනල් කරන්න ඕනේ. මේක මෙහෙමයි. මීට වැඩිය ප්‍රහාරයක් තිබුණා. මේක සාමකාමී ඡන්ද විමසීමක් නෙවෙයි යන වාද විවාද හුඟක් තියෙනවා. අද ඒ කිසිදු වාද විවාදයකින් තොරව කරුණු සම්බන්ධයෙන් ගැටලු වලින් නැතුව අපේ සාකච්ඡාව අවසන් කරන්න පුළුවන් වුණා. අපි මේ සාකච්ඡාව 5:30ට පටන් ගත්තා. 5:50ට අවසන් කරන්න පුළුවන් වුණා. ඒක නිසා අපි තාම සතුටු වෙනවා. ඒකෙන් ඔබට තේරෙනවා අපේ ඡන්ද විමසීමේ බරපතල ගැටලු ඡන්ද විමසීම ඇනල් කිරීමට තරම් වන හේතු මේ වෙනතෙක් කිසිවක් වාර්තා වෙලා නැහැ කියලා. අපි සියලුම නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරු මැති දුරකථන හරහා සම්බන්ධතා ඇති කරගෙන සිද්ධීන් තියනවාද කියලා විමසලා බැලුවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසිරිය මහතාත්
සියලුම පොලිස් ස්ථානවලින් විමසලා බැලුවා කිසිම සිද්ධියක් එහෙම වාර්තා වෙලා නැහැ. නමුත් අපි ඒනොත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි ජ්‍යෙෂ්ඨ ඡන්දස්ථානාධිපතින්ගේ විශේෂ වාර්තා අද දින රාත්‍රියේ හෙට දින උදෑසන සභාපතිවරුන් මේ කියන්නේ තේරීම් බාර නිලධාරීන් විසින් වරුන් විසින් පරීක්ෂා කරනවා ඇති. යම් මොහොතක සිද්ධියක් තිබුණොත් අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. අද වාර්තා වෙච්ච බරපතලම සිද්ධීන් කියලා තියෙන සිද්ධිය කිසිසේත්ම මැතිවරණයට අදාළ දෙයක් නෙවෙයි. ඒ මනුෂ්‍ය ඝාතනය අපේ විශේෂපතෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙච්ච දෙයක්. තවත් සිද්ධිය හැටියට ඊයේ රාත්‍රියේ කිලිනොච්ච ප්‍රදේශයේ ස්වාධීන කණ්ඩායමක ආධාරකරුවන් සහ දේශපාලන පක්ෂයක ආධාරකරුවන් අතර යම් ආරවුලක් ඇති වෙලා තියෙනවා. එය පොලිසියෙන් සමතයකටපත් වෙලා තියෙනවා. අද කැලණියේ ප්‍රදේශයේදී එක් අපේක්ෂක විසින් යම් පුද්ගලයෙකුට පහර දීමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබුණා. ඒක විභාග කරමින් පවතිනවා. ඒවා නිශ්චිතව සනාථ වෙච්ච දේවල් නෙවෙයි. නමුත් අපි පොලිසියට දන්වලා තියෙන පරීක්ෂා කරන්න කියලා ගැටුමක් පිළිබඳව පොලිසිය පරීක්ෂා කරමින් යනවා. මේක තමයි බරපතල සිද්ධි. ඔබට මොනවා හරි බරපතල සිද්ධි වාර්තා වෙලා තියෙනවා නම් කාට හරි අපෙන් අහන්න පුළුවන් අපිට ඒක වාර්තා වෙලා තියෙනවද නැද්ද කියලා. සමහරතුමා අන්නයිගේ චන්ද්‍රපාලි පිළිබඳව අපරාධ කරලා මොනරාගල අපරාධ අක්තිවිය සහ වත්තල ප්‍රදේශවල. ඒ කියන්නේ සිද්ධි කීයක්ද ඔබට? අපිට පහක් වාර්තා වෙලා තියෙනවනේ. අපි ඔබට වඩා ඉස්සරහින් ඉන්නවා යති. ඡන්ද මධ්‍යස්ථානයක හොර ඡන්ද දැමීම යන කාරණය වළක්වා ගැනීමට හැඳුනුම්පත පරීක්ෂා කිරීමට වඩා එය බයෝමෙට්‍රික්ස් ඇතුළත් හැඳුනුම්පතකට යනවනම් ඇඟිලි සලකුණ තියෙන තාක්කල් මේ 100%ක් නැති කරන්නේ. අපි ඡන්ද 70%ක් පාවිච්චි කළා. 62.5ක් කිව්වනම් ඒක කෝටියක් ඡන්ද දායක. ඒක වැඩි ප්‍රමාණයක් දැන් 1 කෝටි දසලක්ෂයක් නැත්නම් 15 ලක්ෂයක් විතර වගේ දසලක්ෂයක් විතර ඡන්දදායකව තමයි ඡන්දේ දාන්න පැමිණුණු බව තමයි අපිට පේන්නේ. ඒකෙන් කෝටියකට වැඩි සංඛ්‍යාවක් අද දිනේ වාර්තා කරලා දෙන මොකද අපේ ඡන්දදායකයෝ ලක්ෂ 7ක් හිටපු නිසා. කෝටියක් අපි එකම ඡන්දයක් කරේ වෙන කෙනෙකුගේ එකක් අනික් අය දැම්මේ නැත්නම් තමයි අපි සතුටු. ඉතින් ඡන්දපා 10ක් වුණා. ඒක නොසලකා හරින්න බෑ. ඒ සිද්ධීන් පිළිබඳව අපි හම්බා යනවා. මට එක සිද්ධියක් නම් නිශ්චිතවම හොයාගන්න පුළුවන් වුණා. අපි හිතන්නේ ඒක වැරදීමකින් අංක 371 කපන්න ඕන එකට 372 කැපිලා වෙන්න ඕන කියන එක හොයාගෙන ඒ තැනත්තාට ඡන්දේ දාන්න දුන්නා පස්සේ නිශ්චය කරගෙන ඒ වගේ සිද්ධ වෙන්නත් පුළුවන්. කොහොම නමුත් අපි මේ පස් දෙනා සමහරවල් මේක 10ක් වෙන්නත් පුළුවන්. අපිට කනගාටු වෙනවා. එවැනි සිද්ධීන් විය හැකි නිසා තමයි අපි ඔය නිල් පාට ඡන්ද පත්‍රිකා, ditth ඡන්ද පත්‍රිකා තියෙන්නේ. එවැනි කෙනෙක් වැරදියට ඡන්දේ කෙනෙකුගේ ඡන්දේ පාවිච්චි කරලා ඡන්දේ ලකුණු කරන්නේ. ඒ සිද්ධිය හොර ඡන්ද දෙමීමක් හැටියට අහු වුණා නම් පෝලිං ඒජන්ට්ස්ලා ඉන්නවා. ඩෙන්ටිටි කාඩ් එක බලලා මටත් හිතා ගන්න බැරි කොහොමද වෙනත් කෙනෙකුගේ ඡන්දයට තවත් කෙනෙකුගේ ඡන්දයක් වැටෙන්නේ කියන එක. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ වන විටත් රාජගිරියේ මැතිවරණ කාර්යාලයේ පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවේ අප උපුටාගත් තොරතුරු කිහිපයක් ප්‍රවෘත්ති කිහිපයක් තමයි ඔබ වෙත ගෙනාවේ. මේ මොහොත වන විටත් අපිට තවදුරටත් ප්‍රතිශතයන් ලැබෙමින් පවතිනවා. එක් එක් ප්‍රදේශවල ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් අප වෙත ලැබෙමින් පවතිනවා. අප සූදානම් දැනට අප වෙත මේ මොහොත දක්වා ලැබී ඇති ඡන්ද ප්‍රතිශතයන් පිළිබඳ තොරතුරු ගෙන එන්නට. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ 68%ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 75%ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 72%ක්, කළුතර දිස්ත්‍රික්කයේ 70%ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 67%ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ 64%ක්, මහනුවර දිස්ත්‍රික්කයේ 72%ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ 65%ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 71%ක්, යාපනී දිස්ත්‍රික්කයේ 64%ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ 76%ක්, කිලිනොච්ච දිස්ත්‍රික්කයේ 67%ක්, වනි දිස්ත්‍රික්කයේ 74%ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 73%ක්, දිගාමුඩල දිස්ත්‍රික්කයේ 68%ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 62%ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 70%ක්, මාතල දිස්ත්‍රික්කයේ 72%ක්, මාතර දිස්ත්‍රික්කයේ 71%ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 70%ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 76%ක් වන බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ප්‍රකාශ කළේ. සැනින් එසැනින් ඒ වගේම ඊටම නිවැරදි වූ තොරතුරු අපි අද දවස පුරාම ඔබට මේ මැතිවරණය හා සම්බන්ධයෙන් ගෙනාවා. ප්‍රවෘත්ති විකාශය තුලත් අපට ලැබෙන සියලුම තොරතුරු එසැනින් සහ ඊටම නිවැරදි ආකාරයෙන්
ඔබ වෙත ගෙන එනු ලැබුවා. ඒ ආකාරයෙන්ම හෙට උදෑසන සිට ඡන්ද ප්‍රතිඵලත් සියලු දෙනාටම පෙර සියල්ලටම කලින් නිවැරදිව ඔබට ගෙන එන බවටත් අප සපත කරනවා. අපට දැන් තොරතුරු ලැබෙනවා මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් සඳහන් කළ ආකාරයට 1,62 ලක්ෂයකට අධික ඡන්දදායකින් අතරින් 1,10 ඉක්ම වූ ඡන්ද ප්‍රමාණයක් අද දවසේ ඡන්දය භාවිතා කර තිබෙනවා. එනම් එය 70%ක පමණ ඊටම ප්‍රශස්ත වූ ප්‍රතිශතයක්. ඒ වගේම ඊටම සතුටුදායක කාරණයක් ලෙස එතුමන් එම තොරතුර වාර්තා කරද්දී අපිට දැන් හැකියාව තිබෙනවා යලිත් එසැනින් ලැබෙන තොරතුරක් වෙත ගමන් කරන්නට. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. මේ මැතිවරණ කටයුතු අවසන් වූ පසුව එම ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට අවසන් වී තිබෙනවා. අප සූදානම් ඊටම ඉක්මනින් ජාලිය සේනාරත්න මහතා මාධ්‍ය වෙත දැක් වූ අදහස් ප්‍රථමයෙන්ම ඔබට ගෙන එන්නට. අද දින පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිද්ධ වුණා. දැනට සුළු මොහොතකට කලින් ඒ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් කරනු ලැබුවා. ඉතාමත්ම සාමකාමී නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම තමයි අපේ අපේක්ෂාව වුණේ. අපි විශ්වාස කරනවා සම්පූර්ණයෙන්ම ඒ අපේක්ෂා ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබුණා කියලා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු අපි දිගින් දිගටම ලබා ගැනීමට ක්‍රියා කළා. ඒ අනුව සුළු සිද්ධීන් කීපයක් පමණක් වාර්තා වී තිබෙනවා. ඒ සිද්ධීනුත් සියල්ල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වලට අදාළ සිද්ධීන්. ඊට අමතරව අපරාධමය ආකාරයේ පැමිණිලි 6ක් වාර්තා වෙලා තියෙනවා අද දිනේදී. ඒ වගේම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 23ක් අපට වාර්තා වෙලා තියෙනවා අද දින මේ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය තුල. ඒ අනුව සමස්තයක් වශයෙන් අද දිනේදී වාර්තා වුණු පැමිණිලි ප්‍රමාණය සිදුවීම් ප්‍රමාණය 29ක්. ඒ වගේම අද දිනේදී සිදුවීම් අත්අඩංගුවට ගැනීම 34ක් වාර්තා වෙලා තියෙනවා. අපේක්ෂකයෝ කවුරුත් අත්අඩංගුවට ගැනීමට කටයුතු වෙලා නැහැ. අද ආධාරකරුවන් තමයි මේ 34 දෙනා. ඒ වගේම වාහන 9ක් පොලිස් භාරයට ගන්න කටයුතු කරා. එපමණයි අද දිනය තුලදී වාර්තා වෙලා තියෙන්නේ. ඒ අනුව අද පස්වරු 5න් අවසන් වන සමස්ත මැතිවරණ කාලය තුලදී අපරාධමය ආකාරයේ චෝදනා ඉදිරිපත් කළ හැකි පැමිණිලි 104ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පැමිණිලි 314ක් වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව සමස්ත පැමිණිලි සංඛ්‍යාව 418ක්. අද දිනේදී ඡන්ද මධ්‍යස්ථානවල සිදු කරන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයෝ 2 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. සමස්තයක් වශයෙන් මෙම සුළු සිද්ධීන් කීපය හැරෙන්නට ඉතාමත්ම සාමකාමීව මැතිවරණ දිනේදී ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඡන්දදායකයින්ට බාධා කිරීම හෝ ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු වලට බාධා වන ආකාරයේ සිදුවීම් කිසිවක් වාර්තා වෙලා නැහැ. මේ වන විට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීමට අවශ්‍ය සූදානම් කිරීම කෙරෙනවා ඡන්ද මධ්‍යස්ථාන වලදී. ඒ සූදානම් කිරීම වලින් පසුව ඡන්ද පෙට්ටි අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම ඉක්මනින් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල වෙත ප්‍රවාහනය කරන්න. ඒ සඳහා ජංගම සංචාර 3067ක ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම සෑම ඡන්ද පෙට්ටියක් සමගම අවි සහිතව අවම වශයෙන් එක් පොලිස් නිලධාරියෙකු ගමන් කරනු ලබනවා. ඒ ගමන් කරන මාර්ගවල සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි ජංගම සංචාර යොදවලා තිනවා අවි සහිතව. ඒ වගේම ඒ සෑම ගමන් මාර්ගයකම ඡන්ද පෙට්ටි පරීක්ෂා කිරීම සඳහා මුරකපළු යොදවලා තියෙනවා මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. ඒ ප්‍රදේශවල තේරීම් බාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සහකාර තේරීම් බාර නිලධාරීන් පරීක්ෂා කරනවා. ඒ සෑම ස්ථානයකටම ආරක්ෂාව යොදවලා තියෙනවා ප්‍රදේශයේ පොලිස් ස්ථාන මගින්. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඡන්ද පෙට්ටි ඉතාමත් කඩිනමින් ආරක්ෂා සහිතව ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම අද දින රාත්‍රී කාලයේදී ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඒ ඡන්ද පෙට්ටි රඳවා තැබෙනවා. ඒ සඳහා ආරක්ෂාව යොදවලා තිබෙනවා ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට. විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සෑම මධ්‍යස්ථානයකටම යොදවලා තියෙනවා. ඒ වගේම ඡන්ද නියෝජිතයන්ට හැකියාව ලැබෙනවා එම ඡන්ද පෙට්ටි රඳවා තිබෙන ස්ථානවල රැඳී සිටින්න. ඒ අනුව ඔවුන්ට හැකියාව ලැබෙනවා ඒ අදාළ ඡන්ද පෙට්ටි රාත්‍රී කාලයේ මොන ආකාරයකට රඳවා තිබෙන්නේ, යම් කිසි ආකාරයක අකටයුත්තක් සිදු වෙනවද කියන එක බලන්න. කිසිසේත්ම අකටයුත්තක් සිදුවීමට ඉඩක් නැහැ. සම්පූර්ණ වගකීම මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් අරගෙන තියෙනවා. එසේ නොවන ආකාරයට අවශ්‍ය සියලු වැඩපිළිවෙළ යොදා තියෙනවා. ඒ වැඩපිළිවෙළ ඒ ආකාරයකටම ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා අවි සහිත පොලිස් නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම යොදවලා තිබෙනවා ප්‍රමාණවත් පරිදි.
දවසේ සිදුවන සියලු සිදුවීම් සහ පුවත් ප්‍රථමයෙන්ම රටට ගෙන එන සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද දවසේදීත් සියලුම පුවත් ප්‍රථමයෙන් ඔබ වෙත ගෙනෙමින් තිබෙන මොහොතේදී අප යලිත් සූදානම් වන්නේ අපට ප්‍රථමයෙන්ම ලැබෙන තවත් පුවතක් වෙත යොමු වන්නට. ඡන්ද විමසීමේ කටයුතු අවසන් වූ සැනින් මැතිවරණ නිරීක්ෂකයින් අද පැවති මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් අදහස් පළ කළා. 2020 මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැෆල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් මෙලෙස අදහස් පළ කළා. 65ත් 70ත් අතර ප්‍රමාණයක ඡන්දය පාවිච්චි කරන්නට මේ රටේ ඡන්දදායකයින් ක්‍රියා කරලා තිබෙනවා. මැතිවරණය සම්බන්ධයෙන් අද දිනය තුල සිද්ධීන් 143ක් පැෆල් සංවිධානයට වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව සිද්ධීන් 510ක් අපිට වාර්තා වෙනවා. අද දවස් තුල වාර්තා වෙන සිද්ධීන් අතර පහර දීමේ සිද්ධීන් එකක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම තර්ජනය කිරීම එකක් අපිට නුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ වාර්තා වෙලා තිබෙනවා. ගිනි අවියක් පාවිච්චි කරමින් තර්ජනය කිරීමක්. ඒකම ඡන්දය ආයාචනය කිරීම පිළිබඳව අපිට බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා. සිද්ධීන් 33ක් ඊට අදාළව වාර්තා වෙනවා. රට පෙළපාලි දෙකක් පිළිබඳව වාර්තා වුණා. ඒ වගේම හොර ඡන්ද දැමීම් සිද්ධීන් 15ක් මේ මැතිවරණේ වාර්තා වෙලා තිබෙනවා. ඒකම ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම පිළිබඳව සිද්ධීන් 5ක් අපිට අද දවස පුරා වාර්තා වෙලා තිබෙනවා. තව දින දෙකක් තුල මැතිවරණයේ ප්‍රතිඵලය ප්‍රකාශයටපත් වෙන්න පුළුවන්. ජයග්‍රාහී කණ්ඩායම් සහ පරාජිත කණ්ඩායම් වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබේ ජයග්‍රහණය අනෙකුත් පාක්ෂිකයාගේ ශාරීරික හෝ මානසික පීඩාවක් ඇති නොවන ආකාරයට ජයග්‍රහණය බුද්ධ විඳින්න කියලා පැෆල් සංවිධානයේ ඉල්ලා සිටින්නට කැමැති. විශේෂයෙන්ම ඉදිරි සති දෙක කාලය තුල ජනතාව ඒකරාශී වෙන ආකාරයේ රැස්වීම් සංවිධානය කිරීමෙන් ජයග්‍රහණය සැමරුම් සංවිධානය කිරීමෙන් වළකින හැටියට සියලුම අපේක්ෂකයින්ට සියලුම ජයග්‍රහණය කරන කණ්ඩායම් වලට ඉල්ලා සිටින්නට කැමැති. 2020 මහ මැතිවරණය එක් දිස්ත්‍රික්ක ආශ්‍රිතව අද ක්‍රියාත්මක වූයේ කෙසේද? දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරීන් මෙලෙස අද අදහස් පළ කළා අප වෙත. 2020 පාර්ලිමේන්තු මැතිවරණ අද දින බොහොම මුදින් සාමකාමීව වන්නේ මැතිවරණ කොට්ටාසේ සිදු වුණා. ප්‍රදේශයේ කිසිදු සැලකිය යුතු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදු වෙලා නැහැ. සාමකාමී පසුබිමක් යටතේ ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරුණා. පස්වරු 4 වෙනකොට පමණ වන විට 74ක අප සූදානම් වනවා මේ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර ඔබ වෙත ගෙනෙන්නට. මේ මොහොත වන විට තේරීම් බාර නිලධාරීන් ඊටම යොහුසුලුව තමන්ගේ රාජකාරී කටයුතු ඉටු කරමින් සිටින මොහොතක්. ඒ සම්බන්ධයෙන් වන තොරතුරු අප සූදානම් ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර ඔබ වෙත ගෙනෙන්නට. අප දැන් මේ සූදානම් වන්නේ මේ මොහොත වන විට ඡන්ද පෙට්ටි ඊටම සුරක්ෂිත ආකාරයෙන් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ආරම්භ වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන දර්ශනත් අප වෙත දැන් ලැබෙමින් තිබෙනවා. ඊට ඉක්මනින් අප සූදානම් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යන්නේ කෙලෙසද යන්න පිළිබඳව ඔබට තොරතුරු ගෙන එන්නට.
රටේ අනාගතය තීරණය කරන ඡන්ද පෙට්ටිය ඉතාම සුරක්ෂිත ආකාරයෙන් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත අද රැගෙන යනවා. ඉන් අනතුරුව අද රාත්‍රිය පුරා දැඩි ආරක්ෂාවක් යටතේ එම ඡන්ද පෙට්ටි ආරක්ෂාකාරීව තබා ගනිමින් හෙට උදෑසන 7 සිටයි ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ වන්නේ. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවන්නේ අද රාත්‍රියේ නොවේ. හෙට ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට උදෑසන 7ටයි ආරම්භ වන්නේ. මේ අතරතුර අපිට තවත් විශේෂ ප්‍රවෘත්තියක් ලැබෙනවා. මේ ප්‍රවෘත්තියෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරන්නේ අද දවසේ පැවති 2020 මහා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 71% බව. 70%ක් ලෙස සඳහන් කර තිබුණා. ඒ වන විටත් ගණනය කිරීමේ කටයුතු සිදු වෙමින් පැවතුනේ. ඒ අනුව මේ මොහොත වන විට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා සමස්ත වශයෙන් 2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 71% වැනි ප්‍රශස්ත මට්ටමක පවතින බව. අප දැන් සූදානම් වන්නේ 2020 මහා මැතිවරණයේ එක් දිස්ත්‍රික්කවල කොහොමද අද දවසේ ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වූයේ යන්න පිළිබඳ තොරතුරු දැනගන්නට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් අප වෙත අදහස් පළ කළා මෙලෙස. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම මේ වන විට 68%ක පමණ ප්‍රතිශතයක් වාර්තා වෙනවා. අද දවස තුල ඊටාම සාමකාමී වාතාවරණයක් ඒ වගේම කාලගුණය යහපත් කාලගුණ තත්ත්වයක් පැවතියා. කිසිදු කලබලකාරී තත්ත්වයක් දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණේ නැහැ. අවසාන ඡන්ද පෙට්ටිය රාත්‍රී 9ත් 10ත් අතර වගේ වෙලාවකදී ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කවුරු දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද පස්වරු 5ට අවසන් වුණා. ඊටාම සාමකාමී මැතිවරණයක් අදින පුරා ක්‍රියාත්මක වුණා. කිසිදු විශේෂ සිදුවීමක් වාර්තා වුණේ නැහැ. 60%කට වැඩි ඒ ඡන්ද ප්‍රමාණයක් අපේ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ බව තමයි අපි අනුමාන කරු ලබන්නේ. ඡන්දේ පාවිච්චි කිරීම විශාල වශයෙන් සිද්ධ වුණා. ඡන්ද විමසීම කටයුතු තම සාමකාමී සිද්ධ වෙනවා. කොහෙවත් ගැටුම වාර්තා වෙන්නේ අපිට මැද 12ට එකට විතර පොඩි වැස්සක් ආවා. නමුත් ඊට පස්සේ හොඳට අවුපෑවුවා. ඒ නිසා අප මහජනතාව ඡන්ද වලට ආවා. ඒ විදිහට වෙහි වෙලා යන ටිකක් අඩු වුණා. නමුත් අපි හොඳින් ඡන්දය කෙරුවා සාධාරණව කිසි ගැටලුවක් නැතිව. හෙට උදේ අපි 7 වෙනකොට ඡන්දය ගැනීම පටන් ගන්නවා. දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව 72% වගේ ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දයකන් ඡන්දේ ප්‍රකාශ කර තියෙන බව තමයි අපිට තොරතුරු ලැබෙන්නේ. ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් අපිට මෙහෙට ආරංචි වෙලා නැහැ. ඡන්දේ විමසීමේ කටයුතු සහ ගණන් කිරීමේ කටයුතු කියන දෙකටම රාජ්‍ය නිලධාරීන් 14000කට වඩා අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා පොලිස් නිලධාරීන්ට අමතරව. තිරුකුණාමල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු අද හවස 5 වෙනකොට අවසන් කරා. ඡන්ද ප්‍රකාශිත ඡන්ද පෙට්ටි ගණන් කිරීම මධ්‍යස්ථානයට ලැබෙමින් පවතිනවා. අපේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 307ක ඡන්ද විමසීමේ කටයුතු සිදු වුණා. බරපතල සිද්ධියක් වාර්තා වුණේ නැහැ. ඊටාත්ම සාමකාමීව ඡන්ද විමසීම සිදු වුණා. සෞඛ්‍ය උපදෙස් අනුව මේ සියලුම කටයුතු සිදු වූ බවට වාර්තා ලැබී තිබෙනවා. 73.5ක් ඡන්ද ප්‍රකාශිත බවට අපිට වාර්තා ලැබී තිබෙනවා. අද දිනේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල ඊටම සාමකාමී අයුරින් ඡන්ද විමසීමේ කටයුතු සිදුවන ඡන්ද මධ්‍යස්ථාන 966ක් තුලදී පස්වරු 5ට පමණ ඡන්ද විමසීමේ කටයුතු අවසන් කළා. අපේ ගණන් කිරීමේ පරිසර 4ක් තියෙනවා. ඒ ගණන් කිරීමේ පරිසර 4ට මේ වෙන විටත් ඡන්ද පෙට්ටි ළඟා වෙමින් පවතිනවා. ඒ ඡන්ද පරිසර 4දී පොලිස් ආරක්ෂාව සහ ඒ පරිසර ආවට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මැද්දේ ඡන්ද පෙට්ටි සුරක්ෂිතව අද දිනේ තබලා හෙට පෙරවරු 8ට පමණ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරනවා. අද උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ කර අවස්ථාවේ සිට අවසන් වන අවස්ථාව දක්වා ඉතාමත්ම සාමකාමී වාතාවරණයක් යටතේ ඡන්ද විමසීම පැවැත්වුණා. 5ට අවසන් වන විට අපේව විසින් පත් කරන ලද කලාප භාර තේරීම් බාලධාරීන් විසින් ඒ මධ්‍යස්ථානවල 70%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඡන්දය භාවිතා කර ඇති බවට මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා. දැනට ඒ ඡන්ද මධ්‍යස්ථානවල නියෝජිතයන් සමග සම්බන්ධීකරණයෙන් යුතුව ඡන්ද පෙට්ටි මුද්‍රා තැබීම සිදු කරනවා. මුද්‍රා තබ අවසන් වූවහම ගණන් කිරීමේ ශාලා දෙකක් පිහිටලා තියෙනවා. සෞතුලන් විද්‍යාලය සහ ඇලොසිස් විද්‍යාලය. ඒ ස්ථාන දෙක සඳහා පොලිස් ආරක්ෂාව ඇතුව ප්‍රවාහනය කිරීමේ කටයුතු ළඟම මධ්‍යස්ථාන මේ වෙනකොටත් ප්‍රවාහනය කරමින් ඇති. අනිකුත් ඒවා ප්‍රවාහනය කිරීමෙන් සඳහා සූදානම් කරමින් පවතිනවා. අනුරාධපුර දහයගම ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමකින් SF ලොක්කා නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉරෝන් රණසිංහ නැමැත්තා ජීවිතක්ෂයට පත් වුණා. ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සහ මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අනුරාධපුර පොලිසිය ප්‍රකාශ කළේ. මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ අනුරාධපුර පොලිස් වසමේ දහයගම හන්දියේ දුම්රිය හරස් මාර්ගයේදී. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි තැබීමෙන් ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසු SF ලොක්කා ගමන්ගත් මෝටර් රථය ගිනි ගැනීමකටද ලක්ව තිබෙන අතර අසල සිටි පිරිස කඩිනමින් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා. රෝහල් ගත කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. දකුණු ගෙල ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට වෙඩි පහරක් එවැගේම ගෙල ප්‍රදේශයට වෙඩි පහර කීපයක් වැදී තිබුණා. ඔහු රෝහලට ඇතුළත් කරන විට මිය ගොස් තිබුණා. දකුණු ගෙල ප්‍රදේශයට එල්ල වූ වෙඩි පහරවල් හිස පසාරු කරමින් හිස සහ ගෙල ප්‍රදේශයේ කශේරුවට දැඩි හානි කරමින් තිබුණ නිසා ඒ මගින් මරණය සිදු වෙලා තිබුණා. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ඔහු පමණක් මෝටර් රථයේ ගමන් කර තිබෙනවා. 33 හැවිරිදි ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා හට මීට පෙරද කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා. අපරාධ රැසකටද මියගිය SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තාට චෝදනා එල්ල වී තිබුණා. මෘත ශරීරය මේ වන විට අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට විමර්ශන සිදු කරනවා. අප සූදානම් වන්නේ ඔබෙන් සමුගන්නට. අද දවස පුරාම අප සමග රැඳී සිටි ඔබට අප ඉදිරියටත් මේ මැතිවරණ සමය තුළ විශේෂ ප්‍රවෘත්ති ලද සැනින් එසැනින් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අප හෙටත් ඔබට විශේෂයෙන්ම හෙට උදෑසන කාලයේ සිට ප්‍රතිඵල විකාශය අපේ ආරම්භ වෙනවා. අප එසැනින් ප්‍රතිඵල නිවැරදිව ඔබ වෙත ගෙනෙන්නටත් සූදානම්ෙන් සිටිනවා. රාත්‍රී 9:35ට යලි හමු යමු අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.